හැම දිනාටම කල්පනා කළා ටිකක් ආධුනිකව ඉන්න අය ටිකට පොඩ්ඩක් වෙනම කලින් නොකරපු දහම් කරුණු ටිකක් කතා කරන්න කියලා. පරණ අයට නම් මේ කොටස් ටික ආවරණය වෙලා තියෙනවා. මේ කොටස් ටික ආවරණය කර ගැනීමෙන් ලොකු අර්ථයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් පැවිදි වුණේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා. නිවන සාක්ෂාත් කරගන්න සියලු දුකෙන් අත මිදීම පිණිස කවුරුත් පැවිදි වුණේ. ඉතින් එහෙම ප්‍රෞಢජාවටපත් උනත් ඒ පැවිදි භූමිය තුළ ඒ නිවන සාක්ෂාත් කරගන්න යන ගමනේදී අපිට සිද්ධ වෙනවා ඊට අවශ්‍ය අවියායුධ වලින් පෝෂණය වන්නට. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය වේමත්තතාවය අනුව ඉන්ද්‍රියන්ගේ ස්වභාවය අනුව එක එක පුද්ගලයන්ගේ චරිත එක එක විදිහටයි පවතින්නේ. ප්‍රඥාධික පුද්ගලයෝ ඉන්නවා. එතකොට ප්‍රඥාධික පුද්ගලයින්ට සහ වැඩුණු ඉන්ද්‍රිය ඇති පුද්ගලයින්ට ඊටමත් සුළු දහම් පරයයකිනුත් ඒ තික්ඛපඤ්ඤ පුද්ගලයා කියලා කියනවා. තීක්ෂණ ප්‍රඥා ඇති පුද්ගලයාට ඒ තික්ඛපඤ්ඤ පුද්ගලයා ඊටමත් වේගයෙන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි දිත්තේ දික්ඛමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති ආදී වශයෙන් කරුණු පෙන්වන්නට පස්සේ ඒ පෙන්වීම මාත්‍රයෙන්ම ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ ඒ තරම් තීක්ෂණ වුණ ප්‍රඥා සම්පත්තියක් තිබුණ නිසා. ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආදී වශයෙන් මේක සතර පද ගාථාවක් අහනකොට මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කළේ ඊට අවශ්‍ය හේතු සම්පත් සම්පූර්ණ කරලා තිබුණ තික්ඛපඤ්ඤ භාවයක් ඒ චරිතයන් තුළ තිබුණ නිසා. හැබැයි පැය ගානක් ඊට අදාළ දහම් පරයයන් විග්‍රහ කරගෙනවත් විග්‍රහ කරලවත් ඒ කතාව අපිට තේරුම් ගන්න බැහැ නම් අපි මොන මට්ටමේ පුද්ගලයින්දයි කියලා අපිටම තීරණය කරගන්නට වෙනවා. ඒ නිසා මම කියන්නේ නැහැ පදපරමයයි කියලා. නමුත් අපිට පුළුවන්කම තියෙනවා ධර්මය වීර්ය සහිතව වඩලා අවබෝධ කරගන්නට. ඒ නිසා උද්ගටිතඥ පුද්ගලයන් නොවේ නම් අපිට විපංචිතඥ පුද්ගලයන් හැටියට, ඤේය පුද්ගලයන් හැටියට පුළුවන්කම තියෙනවා මේ ධර්මය පරිශීලනය කරලා පුරුදු පුහුණු කරලා භාවනා ආදී වශයෙන් වඩලා දියුණු කරලා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අද කාලය ගැන කවර කතාවක්ද බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් තිබුණ දෙයක්. සමහර සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේගෙන් ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මුල් කාලේ හාමුදුරුවරු බොහොම වේගෙන් මාර්ගඵල අධිගමයන් ලැබුවා. පසු කාලීනව ඇයි එහෙම වේගෙන් ලබන්නේ නැත්තේ කියලා අහනවා. එහෙම අහන්නේ පැහැදිලි වෙනසක් එදා බුද්ධ කාලයේ තුලත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් තිබුණා. අර ධර්මයේ දේශනා කරනකොටම අධිගම ලබා ගන්න පිරිසකේ යම් තනක භාවයක් එදත් තිබුණා. නැත්නම් මේ විදිහේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් ඒ විදිහ තිබුණා නම් ඉතින් පරිනිර්වාණයටපත් වෙලා වසර 2000 ගණන් ගත වුණ මේ කාලය ගැන අහන්නවත් දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ අද නිවන් දකින්න බෑ කියලා නෙමෙයි. සසරේ පින් තියෙන නැත්තන් උනත් සසරේ හේතු සම්පත් තියෙන අය උනත් සමහර වෙලාවට නිවන ගැන නොසිතා සාසන චිරස්ථිතිය පිළිබඳව හිතන අයටත් ඒ කාලවකවානු වල ඉපදිලා ඒ කාලවකවානු වල සාසන සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ධර්ම අවබෝධය කරන පිරිසුත් ඉන්නවා. ඒකට අපේ ධර්ම සාහිත්‍යයේම උදාහරණයි ධර්ම සංගායනා කතා ආදී බලනකොට. ඉතින් ඒ නිසා අපිට ධර්මයේ පිළිබඳව තියෙන ඇති කරගන්න ධර්මඥානය ඊටාම වැදගත් වෙනවා. ඒ ධර්මඥානය සම්මර්ෂණය කරන්නට ගියාට පස්සේ ධර්මයක් අපි ළඟ තියෙන දේ හිස්නම් අපේ ශබ්දකෝෂයේ හිස්නම් ධර්මකෝෂයේ අපිට යොදා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා පැවිදි වෙලා අපි ගහක් මුලකට උනාමයයි කියලා
එසනින් මාර්ගඵල අධිගම ලැබෙනවා කියලා ධර්මයක් ඇත්තේ නැහැ. අපි දැනගන්න ඕනේ කුමන දර්ශනයක් කෙසේ වැඩිමෙන්ද මාර්ගඵල අධිගමයන් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි විසින් සාක්ෂාත් කළ යුත්තේ කුමන ධර්ම ප්‍රදේශයක්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණොත් තමයි අපිට ඒ ගමන පහසුවෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. අපිට යම් තැනක් හොයාගෙන අපි යනකොට ඒ තැන ඇඩ්‍රස් එක, ලිපිනය, ඊට පස්සේ ඒ තැන පිළිබඳව අමතර විස්තර, ඒකට යන ගමන් මඟ පිළිබඳව විස්තර මේ ඔක්කොම දැනගෙන ගියොත් තමයි අපිට මේ ගමන පහසුවෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ගමන පහසුවෙන් යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යන තැන ගැනවත් නොදැන යනවා නම් අපි ඒකට හිසාරුණුවත් යනවා කියලානේ කියන්නේ. ඒ නිසා නිවන් දකින්න ගමනත් ඒ විදිහටම යන දෙයක් තමයි. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගමන ටිකක් වෙනස් කියලා. ඒ කියන්නේ බලාපොරොත්තු වුණ දේ නෙවෙයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා. මම උදාහරණයකට ඔකට නිතර මතක් කරන දෙයක් තමයි කොළඹ යන බස් එක මගින් තේ කඩේට දානවා. තේ කඩේ කියන්නේ කොළඹ නෙමෙයි. හැබැයි තේ කඩේ මේ බස් එක නතර කරන්නේ අනයිට පහසුවෙන් මේ ගමන යන්න අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා. කෙනෙක් බස් එක තේ කඩේට දානකොට නෑ නෑ මම මීට වඩා හොඳයි පයින් ගියා නම් මේකෙන් බහලා යනවායි කියලා පයින් යන්න ගියොත් එහෙම ඒ කෙනා පහු කරගෙන බස් එක යනවා. සමහර වෙලාවට ඒ කෙනාට කොළඹ යන්න නොවෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි පැවිදි ජීවිතය කියන මේ බස් එක සමහර වෙලාවට ඔබ වහන්සේලාට සිද්ධ වෙනවා තේ කඩේකට දාන්න. තේ කඩේකට දාන්නේ තේ කඩේ නිවන නිසා නෙමෙයි. තේ කඩේ කියලා කියන්නේ ඔබ වහන්සේලාට පහසුවෙන් ඒ ගමන යන්න තියෙන තැනක් ඇටියට තියෙන දෙයක්. ඒ තමයි ඔබ වහන්සේලාට සිද්ධ වෙනවා ධර්මයේ ඉගෙන ගන්න. ඒ ධර්මය ඉගෙන ගැනීම නිවන නිසා නෙමෙයි. කරුණු කාරණා දැන ගැනීම නිවන නිසා නෙමෙයි. හැබැයි ඔබ වහන්සේලාට පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ ඒ තේ කඩේට මේක බස් එක දැම්මට පස්සේ. ඒ හින්දා ඒ වෙලාවේදී පැවිදි ජීවිතේ මම පැවිදි වුණේ මේ දේවල් ඉගෙන ගන්න නෙමෙයිනේ, මම පැවිදි වුණේ මේ දේවල් මේ විදිහට කරන්න නෙමෙයිනේ කියලා හිතන්න එපා. ඒවා ඒ තුල තමයි ඔබ වහන්සේලාගේ පැවිදි ජීවිතේ පහසුවෙන් තමන්ගේ ඉලක්කය කරා අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ ගැන ඒ විදිහට කල්පනා කරන්නේ කොටස බොහොම ඒ ධර්මඥානය කියන එක, ඒ දහම් පරයයන් දැන ගැනීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒකෙදි මම ගොඩක් වෙලාවට සාර්ථක ක්‍රමයක් හැටියට දකින්නේ chart එකක් ගහලා පාඩම් මාලාවක් විදිහට එකම විදිහට කරගෙන යන ක්‍රමයක් නෙමෙයි. ඒ ක්‍රමය කාලයත් එක්ක ඇතිවන ක්‍රමයක්. ආසනාවකට ඒ කාලයත් එක්ක ඇතිවන ක්‍රමය තේරෙන්නේ නැහැ. මේ ක්‍රමය තුළ අපි මෙච්චර මේ කාලය තුළ අපි සන්නද්ධ වෙලා තියෙනවද කියන එක තේරෙන්නේ නැහැ. මොකද ඒක අපහසුතාවයකින් තොරව සන්නද්ධ වීමක්. දැන් මම ඔකට කියන්නේ අපිට පුළුවන් පෙට්ටි ගොඩක් මෙහෙම ගොඩ ගහගෙන යන්න. හැබැයි ඉතාමත් වේගෙන් ගොඩ නැගෙනවා වගේම ඉතාමත් වේගෙන් ඒක පෙරලෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කාලයත් එක්ක අපිට පුළුවන් මෙහෙම ගොඩක් ගහන්න. අරකට වැඩිය වැඩිපුර අපිට කාලයක් අවශ්‍ය වෙයි, වැය කරන්න වෙයි. හැබැයි ඒක ස්ථායි අරකට වැඩිය. අන්න ඒ වගේ තමයි සමහර වෙලාවට දත්මිටි කාගෙන යන චරිතයකට යන්න පුළුවන් දුර බොහොම අඩු වෙනවා. ඒක මම කියන්නේ ඉස්සර අපි දරවත කරනකොට මම පොඩි කාලේදී මම බොහොම ආසයි ටිකක් ලොකුම කොටයක් උස්සගෙන යන්නේ. ඉතින් මම ටිකක් ලොකු කොටයක් උස්සගෙන අනිත් අයට පේන්නත් එක ටිකක් වයසක හඳුරු ටිකක් හිමින් යනවා. ඉතින් මම ඔක්කොම පහු කරගෙන වේගෙන් යනවා. වේගෙන් ගියාම වැඩි දුරක් යන්න බෑ. ඉතින් බොහොම ටික දුරයි. කට්ටියම පහු කරලා ගිහලා මම ඉතින් බිම තියාගෙන ඉන්න අර උස්ස ගන්නත් බෑ අපහු. අර ඔක්කොම මාව පහු කරගෙන යනවා හිමින්සරේ. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට අපිට බොහොම හදිසි වුණා. ඒ දෙයට යම් නිශ්චිත ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ඔස්සේ ගියොත් තමයි අපිට කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගුරු ඇසුරක තියෙන වටිනාකම මේ හැම දෙයක්ම දේශනා කරන්නේ. හුදකලා බවට ඉඩ නොතියන්නේ ඒ නිසා තමයි. ඒ හින්දා මේ කාලය තුල වහන්සේලා ඒ ධාරණ උද්ග්‍රහණ ආදිය බොහොම උත්සාහයෙන් කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ දේවල් බාධාවක් කොට හිතන්නත් එපා. මේ දේවල් ජීවිතේට අත්‍යවශ්‍ය දේවල්. ඒ දේවල් නැතුව අපිට පුළුවන් කමක් නැහැ මේ ගමන යන්න. ඉතින් මේ කතා කරන්න හදන කොටසත් ටිකක් ඒ වගේ අපිට අත්‍යවශ්‍ය කොටසක්. ඒ විදර්ශනා භූමිය
දිවෙන්නේ මේ වගේ කරුණු කාරණා මත. අපිට යම් කිසි දෙයක් අපි විදර්ශනා කරනවා කියලා කියනවා නම් ඒ විදර්ශනාව කරන්න යම් භූමියක් ඕනේ. කෝච්චියක් යන්න රේල් පීලි දෙකක් ඕනේ. රේල් පීලි දෙක උඩ තමයි කෝච්චිය යන්නේ. ඒ විදිහට මේ විදර්ශනා භූමියදී වෙන්නේ ස්කන්ධ ධාතු ආයතන වගේ මේ ධර්ම කොටාශයන් මත. එතකොට මේ ධර්ම කොටාශයන් බෙදා දක්ව ගන්න මේ ධර්ම කොටාශයන්ගේ සීමාව මොන මොන පැතිද කතා කරන්න කියන ආදී කාරණාවන් පිළිබඳව අපිට හොඳ නුවණක් තියෙන්නට අවශ්‍යයි. ඒ නුවණ නැති වුණොත් එහෙම අපි මොනවද සම්මර්ෂණය කරන්නේ? මේ යෝගවන්න විජානාති නසෝරක්කති ගෝගණං ඒවං සීලං අජානන්තෝ කිංසෝරක්ඛේය සංවරං කියනවානේ. ගවයෝ ගැන දන්නේ නැති කෙනා ගවයන්ව කොහොමද රකින්නේ? ඒ වගේ සීලය ගැන දන්නේ නැත්නම් එයා සීලය කියලා රකින්නේ මොකද්ද කියලා අහනවා. ඒකමයි මේකටත් කියන්න වෙන්නේ. ගවයෝ ගැන දන්නේ නැති කෙනාට ගවයන් රකින්නට බෑ වගේම ධර්මයේ ගැන දන්නේ නැති කෙනාට ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්ම කොටාශයන් නොදන්නා කෙනාට ඒ කෙනාට පුළුවන් කමක් නැහැ. ඒ කෙනා මොකද්ද රකින්නවා කියලා වඩනවා කියලා වඩන ධර්මයේ මොකද්ද වඩන විදර්ශනාව ඒ කෙනාට පුළුවන් කමක් නැහැ. විදර්ශනා භූමිය උනත් මනාව දියුණු කරන්න. ඒ නිසා මේ ධර්මකාරණා ටික ජීවිතේට බොහොම වැදගත් වෙයි. ඒ නිසා මේ ධර්මකාරණා ටික බොහොම කල්පනාවෙන් අහන්න, ඒ වගේම ඒවා මතක තියාගන්න, පාඩම් කරගන්න තිබුණොත් ඒ දේවල් පාඩම් කරගන්න. ඒක බොහොම කාටත් ප්‍රයෝජනවත් වෙන ධර්ම කොටාශ බවට පත් වේ. ඉතින් මේකෙදි කාම භූමියේ සත්වය කාම භූමිය අනුව ගියපු සත්වය රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්නවම ජීවත් වෙනවා. කාම භූමිය කියලා කිව්වේ සතර පායත්, මනුස්ස ලෝකයත්, ඒ වගේම දිව්‍ය ලෝක 6ක් කියන මේ 11 තලයට කියනවා කාම භූමිය කියලා. කාම භූමියේ ඉන්න සත්වය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව තමයි ජීවත් වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? අසුරු කළොත් ප්‍රකට කරගත්තොත් රූපේම ප්‍රකට කරගන්නවා මිසක නාම ධර්මතා ටිකෙන් නෙමෙයි වැඩිපුරම අසුරු වෙන්නේ. රූපයක් හා බැඳී සිටිනවමයි. ඒ නිසා ඔබ වහන්සේලාට පුළුවන් යම් කිසි දෙයක් රූපයක් ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන කල්පනා කරන්න. අපි හිතුවොත් හිතන්නේ රූපයක් පිළිබඳව එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එක්ක නාසයෙන් දැනගත්ත දෙයක්, එක්ක දිවෙන් දැනගත්ත දෙයක්, එක්ක කයින් දැනගත්ත දෙයක්. මේ දේවල් ටික අරඹයා එක්ක අපි හිතින් හිතන දෙයක් ගැන තමයි අපි දැනගන්නේ. ඒ කියන්නේ හිතින් දැනගන්න දේ පවතිලා තියෙන්නේ මොකක් මතද? මේ රූප ටික මත තමයි පැවතිලා තියෙන්නේ. ඒ නිසා තමයි කාමය අනුව ගියා කියලා කියන්නේ. මේ කැමැත්ත, අකමැත්ත ආදී මේ සියලු ධර්මය අපි දකින්නේ කොහේ තියෙන දේවල් හැටියටද? රූපයේ පැත්තෙන් එන රූපයට අයිති රූපය කෙරෙහි පිහිටා සිටින දේවල් හැටියට තමයි දකින්නේ. ඒ නිසා කාම භූමියේ ඉන්න සත්වයන්ට මූලික වන්නේ රූපය නිසා තමයි සතර සතිපට්ඨානයේදීත් කායානුපස්සනාව මුලින් දේශනා කරන්නේ. මොකද ඒක රූපයෙන් මිදෙන්න තමයි කායානුපස්සනාවෙන් යාව අරගෙන යන්නේ භාවනා කරන කෙනාව. ඉතින් ඒ නිසා රූපස්කන්ධය පිළිබඳව අපි ස්කන්ධයන්ගේ රූපස්කන්ධය පිළිබඳව මුලින් කතා කළොත් හොඳයි කියලා හිතුණා. රූපේ පිළිබඳව විග්‍රහ වෙලා තියෙනවා තැන් කිහිපයකම. ඒ අතර විභංග ප්‍රකරණයෙහි ඛණ්ඩ විභංගේ ස්කන්ධ විභංගයේහි එනවා රූපස්කන්ධ විග්‍රහයක්. ඒ වගේම ධම්මසංගණි ප්‍රකරණයෙහි රූපකාණ්ඩයේ එනවා විග්‍රහයක්. මේ දෙකෙන් මේ සියල්ලම ආවරණය වෙනවා ධම්මසංගණීය රූපකාණ්ඩය තුළ. මොකද මේකෙන් කොටසයි ආවරණය වෙන්නේ විභංග ප්‍රකරණයේ ඛණ්ඩ විභංගයේ තියෙන කොටසෙදී. ඒ නිසා ධම්මසංගණි ප්‍රකරණයෙහි රූපකාණ්ඩය ආශ්‍රය කරගෙන තමයි අපි මේ කරුණු කාරණා ටික පිළිබඳව සාකච්ඡා කරන්නේ. මේ රූපකාණ්ඩය විග්‍රහ කරන්නට යන්නේ අව්‍යාකෘත ධර්ම විස්තර කරන තැන. කියන්නේ දැන් ධම්මසංගණි ප්‍රකරණය කියලා කියන්නේ අභිධර්මයේ මාතෘකා ටික වගේ තියෙන ටිකනේ. එතකොට ධම්මසංගණියේ විග්‍රහ වෙන්නේ ප්‍රධාන වශයෙන් කාරණා තුනක් මුල් කරගෙන. මොනවාද? කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා කියන මේ කාරණා තුන. කුසල ධර්ම මොනවාද? අකුසල ධර්ම මොනවාද? අව්‍යාකෘත ධර්ම මොනවාද කියලා. ඒ විදිහටම තව මාතෘකා ගොඩාක් තියෙනවා. හැබැයි මේ මාතෘකා විග්‍රහ වෙනවා.
හැබැයි මේ තුන මුල් කරගෙන තමයි මේ මාතෘකා පිළිබඳව විග්‍රහයන් ඉදිරිපත් වෙන්නේ. කියන්නේ ධම්මසංගණී ප්‍රධාන ලෙස විග්‍රහ වෙන්නේ මේ කුසල ධම්මා, අකුසල ධම්මා සහ අව්‍යාකතා ධම්මා කියන එක. කුසල ධම්මා කියලා කියන්නේ කුසල ධර්ම. අකුසල ධම්මා කියලා කියන්නේ අකුසල ධර්ම. අපිට ඒව විස්තරාත්මකව පසුවට කතා කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපි කතා කරන්නේ අව්‍යාකතා ධම්මා කියන එක. අව්‍යාකතා ධම්මා කියලා කියන්නේ අව්‍යාකෘත ධර්ම. අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ ව්‍යාකෘත කියලා කියනවා පවසන ලද කියන එකට. ව්‍යාකෘත කරනවා කියලා කියන්නේ පවසනවා කියන එකට. එතකොට අව්‍යාකෘත කියලා කියන්නේ නොපවසන ලද කියන අර්ථයකින්. ඒ කියන්නේ නොපවසන ලද කියලා කියන්නේ ඒක කුසල් වශයෙන් කියන්නේත් නැහැ. ඒක අකුසල් වශයෙන් කියන්නේත් නැති නිසා ඒ ධර්මයන්ට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. කුසල කුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා රූපාවචරා අපරියාපන්නා වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ හේච ධම්මා කිරියා නේව කුසලා නා කුසලා නච කම්ම විපාකා සබ්බංච රූපං අසංඛතාච ධාතු ඉමේ ධම්මා අව්‍යාකතා. අව්‍යාකෘත ධර්ම මොනවද කියලා විස්තර කරනවා. මම මේ දේවල් විස්තරාත්මකව මෙතනදී දක්වන්නේ නැහැ. ඒකෙදි කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක, අපරියාපන්න ධර්මය. ඊට පස්සේ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා මේ හතර භූමිය අනුගිය පියම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් මේ සියලු ස්කන්ධ ටිකත් ඒ කියන්නේ විපාක ස්කන්ධ ටික ටිකක් තියෙනවා නම් විපාක ස්කන්ධ ටිකත් යේච ධම්මා කිරියා ක්‍රියාසිට කියලා යම් ප්‍රභේදයක් තියෙනවා නම් මෙන්න මේ ක්‍රියාසිට ටිකත් මේ සියල්ලම නේව කුසලා නා කුසලා නච කම්ම විපාකා කියලා ක්‍රියාසිට පිළිබඳව විස්තර කරනවා. කුසල් නෙමෙයි අකුසල් නෙමෙයි කර්ම විපාකත් නෙමෙයි කියලා. ඒ වගේම සබ්බංච රූපං සියලුම රූපයත් අසංකතාච ධාතු අසංකත ධාතු කියලා කියනවා නිවනට. ඉමේ ධම්මා අව්‍යාකතා. මේ ධර්මය අව්‍යාකෘතයි. මේ ධර්මය කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. මේ ධර්මය කුසල් අකුසල් වශයෙන් නොකියන ලද ධර්ම. ඊට පස්සේ මෙන්න මේ ප්‍රධාන මාතෘකාවේ එකක් අරගෙන විස්තර කරනවා තත්ත කතමං සබ්බං රූප. සියලුම රූපය අව්‍යාකෘතයි කියලා කිව්වනේ. අන්නේ සියලුම රූපය අව්‍යාකෘතයි කියලා කියපු සියලුම රූපය මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපත් ඉදං උච්චති සබ්බං රූපං. එතකොට සියලුම රූපය කියන්නේ මොකද්ද? සියලුම රූපය කියන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූපත්. උපාදාය රූප කියලා කියන්නේ මං නිස්සාය මං උපාදාය වත්තති කියන්නේ මම නිසා මාව ඇසුරු කොට පවතිනවා. ඒ වගේ සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුව ඇසුරු කොට පවත්නා දේවල් වලට කියනවා උපාදාය රූප කියලා. මහා භූත රූප කියලා කියනවා මොනවටද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියලා කියනවා තද ගතියට, තද ස්වභාවයට. අපිට ඒව පසු තවත් විස්තරාත්මකව ලැබෙනවා. ආපෝ ධාතුව කියලා කියනවා තෙත ගතියට, නැතිනම් ඇලෙන්න, බැඳෙන ස්වභාවයට, ගලන, වැగిරෙන ස්වභාවයට වතුර ටිකක් වැක්කිරුවොත් වැක්කිරෙන ගතියක් තියෙනවා. එතකොට මේක ගලා යන බව තියෙනවා. ඊට පස්සේ ඇලෙන, බැඳෙන ස්වභාවය දූවිලි ටිකකට පිටි ටිකකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? අනිත් කොටස් ටික ඔක්කොම එකට ඇලෙනවා. ඒ වගේ මේ පඨවි, තේජෝ, වායෝ කියන අනිත් ධාතු කොටස් ටික ආබන්ධන ලක්ෂණය තියෙන, එකට බඳින ලක්ෂණය තියෙන්නේ ආපෝ ධාතුව නිසා. ඒ ආපෝ ධාතුවේ ලක්ෂණය තමයි සතර මහා ධාතුව අවුරාගෙන එකට අනිත් ධාතු තුනට ගොඩ නැගෙන්න එකට බඳින ගතිය තියෙන්නේ ආපෝ ධාතුව නිසා. ඊට පස්සේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියලා කියනවා දිරවන, තවන, පැසවන, දිරා යන ස්වභාවයට. එතකොට මේ කය ලොකු වෙනවා කියලා අපි කියනවා නම් ඒකත් මේ කයේ තියෙන තේජෝ ධාතුව නිසා. ආහාර පැසවීම ආදී තියෙනවා නම් ඒවත් තේජෝ ධාතුව නිසා. බාහිර උණුසුම් ගතියක් තියෙනවා නම් ඒ උණුසුමත් තේජෝ ධාතුව. ගහක් ලොකු වෙන බව තියෙනවා නම් ඒකත් ඒකේ තේජෝ ගුණිකත්වය. කොළ ඉදෙන බවක්, අතු මැරෙන බවක් තියෙනවා නම් මේ ඔක්කොම මේ ස්වභාව ලක්ෂණ සිද්ධ වෙන්නේ මේකේ තියෙන තේජෝ ගතිය නිසා ඇති වෙන දෙයක්.
ඊට පස්සේ අපි දන්නවා වායෝ ධාතුව මේ හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයක් තියෙනවා නම් මේක සෙලවෙන කොළස් ආදී සෙලවෙන මේ ලක්ෂණයන්ගෙන් අපිට වායෝ ධාතුව ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සතර මහා ධාතුව නිසා පවත්නා අනිත් රූප වලට කියනවා උපාදාය රූප කියලා. ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා සුද්ධාෂ්ටක රූප කියලා. මොනවාද? වර්ණ, ගන්ධ, රස, ඕජා ටික මේ හතරට එකතු කරාම 8යි. වර්ණය කියලා කියන්නේ මේ සතර මහා ධාතුව එකතු වුණ තැනක යම් වර්ණ ස්වභාවයක් එතන ඇති වෙනවා නම් ඒ වර්ණ ස්වභාවයට කියනවා වර්ණ රූපය කියලා. ඊට පස්සේ මේ සතර මහා ධාතුව ඒක රාශී වෙන තැනක යම් මේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන ගන්ධ ස්වභාවයක් පවතිනවා නම් ඒකට කියනවා ගන්ධ රූපය කියලා. ඒ වගේම රස ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා රස කියලා. ඊට පස්සේ ඕජාමය ස්වභාවයක් තියෙනවා නම් ඕජාමය ස්වභාවයක් කියලා කියන්නේ මේ ටික එකතු වෙලා තවත් රූපේ පවත්වාගෙන යන්න පුළුවන් හේතු ටික සකසන්න පුළුවන් ගතියක් මේක ඇතුලේ තියෙනවා නම් ඒකට කියනවා ඕජා ගතිය කියලා. දැන් බත් ටිකක් අරගෙන කෑවහම මේ බත් ටිකේ තියෙන ඕජා ගතිය නිසා තමයි මේ කය සකස් කරන්න පුළුවන්කම තියෙන්නේ. බත් කෑව කියලා බත් නෙමෙයිනේ හැදෙන්නේ නේ. බත් කෑවහම මේ කයේ තියෙන කෙස්ලොම් නියදත් ටික තමයි හැදෙන්නේ. ඒකේ තියෙන ඕජාමය ලක්ෂණය නිසා. එතකොට මෙන්න මේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ටිකත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවටත් සුද්ධාෂ්ටක කියලා කියනවා. එතකොට මේකෙදි ප්‍රධාන වෙන්නේ සතර මහා ධාතුව, අනිත් හතරට කියන උපාදාය රූප කියලා සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප කියලා. එතකොට අපිට මේ දේවල් ඉස්සරහට ලොකුවට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ඒක විදේන රූප සංගහෝ රූපය එක් ආකාරයකින් බෙදා දක්වනවා. රූපය එක් ආකාරයකින් බෙදා දක්වනකොට සබ්බං රූපං න හේතු අහේතුකං. සබ්බං රූපං න හේතු අහේතුකං කියලා කියනවා. සියලුම රූපය න හේතු හේතු නෙවෙයි අහේතුකං අහේතුක ධර්මයක්. හේතු කියන්නේ මොනවද? හේතු කියලා කියන්නේ යම් කිසි ඵලයක් උපදවන්නට මූල වෙන කාරණාවන්ට අපි කියනවා හේතු ධර්ම කියලා. එතකොට මේ පුද්ගල භාවයක් නැතිනම් පුද්ගලයෙක් ඉපදවීම සඳහා පුද්ගලයෙක් කියන තැන තියෙන මේ ධර්ම ඉපදවීම සඳහා හේතු වෙනවා. හේතු කීයක්ද? හේතු ප්‍රධාන වශයෙන් හේතු 6ක් තියෙනවා. තව පරයයකින් ගත්තොත් හේතු 9ක් තියෙනවා. එතකොට මේ හේතු 9 මොනවද? ලෝභ දේශ මොහ, අලෝභ දේශ අමෝහ, අව්‍යාකෘත අලෝභ දේශ අමෝහ. එතකොට මේ 9 තමයි හේතු 9 කියලා කියන්නේ. එතකොට මේ සබ්බං රූපං න හේතු. සියලුම රූපේ හේතු නෙමෙයි. එතකොට සියලුම රූපය අහේතුකයි. ඒක හේතුවට අයිති දෙයක්ුත් නෙමෙයි. එතකොට සියලුම රූපය න හේතු හේතු තියනවත් නෙමෙයි. ඒ වගේම ඒක අහේතුක ධර්මයක්. ඒකට අපි කියන්නේ හේතු නැහැ කියලා එක. රූපේ කියන එක හේතු නැති ධර්මයක්. එතකොට න හේතු කියලා කිව්වේ හේතු නෙමෙයි කියලා කිව්වේ අහේතුකම් කියන තැන කතා කරන්නේ මේ හේතුවක් නැහැ කියන තැන මේ අවිද්‍යා කර්ම තණ්හාර වගේ හේතු පැත්තෙන් අරගෙන නෙමෙයි මේ කුසල කුසල ආදී හේතු ටික මේ සතර මහා ධාතුව ආදී කියන දේ ඒ හේතු නෙමෙයි කියන අර්ථයෙන්. එතකොට මෙතනදී න හේතු කියනකොට රූපය හේතු නෙමෙයි කියනකොට අපිට ඒ ඔස්සේ කතා කරන්න පුළුවන් ලොකු අර්ථයක් තියෙනවා. ඒ තමයි අපිට අපේ ජීවිතේට ඇති වෙනවා නම් යම්කිසි වැරදි දැක්මක්, වැරදි මානසික මට්ටමක් ඒක දුරු කරගන්න අවශ්‍ය එක විදිහකින් ගත්තොත් කමඨහනක් වගේ දෙයක් තමයි සබ්බං රූපං න හේතු අහේතුකම් කියලා කියන්නේ. සියලුම රූපේ හේතු නෙමෙයි අහේතුක ධර්මයක් කියන තැන. ඇයි එහෙම කියන්නේ? අපිට රූපය කියන දේ පේන්නේ හේතු සහිත ධර්මයක් හැටියට. රුවන්වැලි සෑය කියන එක අපි ගත්තොත් රුවන්වැලි සෑය අපි හිතන්නේ පිනක් කරගන්න පුළුවන් රුවන්වැලි සෑය කියන එක පුණ්‍ය ධර්ම උත්පාදනය කරන දෙයක් හැටියට. ඒ වගේම අපි අකමැති කෙනෙක් ගත්තාම පාප මිත්‍රයෙක් කියලා කියනොත් අපි ඒ කෙනාව අපි දකිනවා මේ සම්පූර්ණම මේ කෙනා නරක නපුරු
අපිව නපුරකටපත් කරන්න පුළුවන් දෙයක් කියලා. එතකොට මේ විදිහට හොඳ සහ නරක කියන මේ දෙකම අපි දකිනවා කොහෙට අයිති දේ හැටියටද? රූපයට අයිති රූපයේ පැත්තේ තිබිලා එන දේ හැටියට. හොඳ සහ නරක කියන මේ දෙකම රූපයට අයිති රූපයේ පැත්තේ තියෙන සහ ඒ පැත්තේ ඉඳලා අපිට ලබා ගන්න පුළුවන් දේවල් හැටියට අපි කල්පනා කරනවා. ඒ නිසා රුවන්වැලිසෑය කියනකොට අපි අනේ සාදු කියලා අපි ඒකේ සතුටු වෙන පින් අලෝභ සහගත චේතනාවක් ඒ පැත්තෙන් ඇති වෙනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ නරක කෙනෙක් ගැන හිතනකොට අපිට තරහක් පටිගයක් ඇති වෙනවා නම් අපි හිතනවා මේක ඒ කෙනා ගැන හිතපු නිසා ඒ කෙනාගේ පැත්තෙන් ආපු දෙයක් හැටියට. මෙන්න මෙහෙම මානසික මට්ටමක් අපිට තියෙන නිසා අපි හොඳට මේ කාරණාව තේරුම් ගන්නට ඕනේ. සබ්බං රූපං නහේතු අහේතුකං කියනකොට සියලුම රූප හේතු නෙමෙයි කියලා කියනකොට මේ රූපය කොයි වෙලාවකවත් ලෝභ දේශ මොහ උනේ නැහැ, අලෝභ දේශ මොහ උනේ නැහැ, අව්‍යාකෘත අලෝභ දේශ මොහ උනේ නැහැ. කියන්නේ මේ එක හේතුවක්වත් නෙමෙයි මේ රූපය. මේ හේතු ටිකට අයිති දෙයක්වත් නෙමෙයි රූපේ. මේ හේතු ටිකට අයිති දෙයක්වත් නෙමෙයි, මේ හේතු ටිකක් නෙමෙයි රූපය. එතකොට අපි කියනවා නම් රූපය කියන එක නිසයි මට පින් සිද්ධ වුනේ කියලා කවදාවත් රූපේ නිසා පින් සිද්ධ වෙලා නැහැ. රුවන්වැලිසෑය කියලා අපි ගත්තොත් රුවන්වැලිසෑය කියන එක අපි රූපයක් පැත්තෙන් කතා කරනවා නම් ඒ රූපේ නිසා මට කවදාවත් පින් සිද්ධ වෙලා නැහැ. රුවන්වැලිසෑය කියන එක නිසා කෙනෙකුට අකුසල් සිද්ධ වෙලක් නැහැ. ඒ වගේම මහා නරක නපුරු මිනිස්සෙක් කියලා අපි රූපකින් කෙනෙක්ව හඳුන්වනවා නම් රූපකින් දකිනවා නම් ඒ රූපය කෙනෙකුට යහපතක් කළත් නැහැ. ඒ රූපය කෙනෙකුට යහපතක් කළා නැහැ. මොකද ඒක රූපෙට අයිති රූපෙ තිබිලා එන දෙයක් නෙමෙයි කවදාවත් හේතු ධර්මතා කියන එක. ඒ නිසා රූපය ඇසුරු කරගෙන කෙනකෙනාට පුළුවන්කම තියෙනවා හොඳ දේවල් කරන්න සහ නරක දේවල් කරන්න. එතකොට ඒ දේ හොඳ දෙයක් බවට පත් කර ගැනීම සහ නරක දෙයක් බවට පත් කර ගැනීම කියන එක තීරණය වුණේ රූපය මත නෙමෙයි. ඒ ගැන පවත්වන කෙනකෙනා පවත්වන සංකල්පනාව මත සිද්ධ වුණ දෙයක්. ඒක රූපෙට අයිති දෙයක් නෙමෙයි. ඒක කෙනකෙනා ඒ අනුව පවත්වන සංකල්පනාවට අයිති දෙයක් මිසක ඒක අයිති වුණේ නැහැ රූපෙට. ඒ නිසා රුවන්වැලිසෑය දිහා බලාගෙන කෙනෙකුට පින් කරගන්න පුළුවන් වෙනකොට තව කෙනෙකුට ඕනනම් පව් කරගන්න පුළුවන්. කෙනෙකුට පව් කරගන්න පුළුවන් වගේම කෙනෙකුට පින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට පේනවා රුවන්වැලිසෑය කියන එක ඒකාන්ත කුසලාරම්මණයක් වෙනවා නම් ඒක ඒ තුල කුසලයේ තිබිලා ඒ තුල එනවා නම් ඒක එක එක්කෙනාට එක විදිහට එන්න බෑනේ කාටත් කුසලාරම්මණයක් වෙන්න ඕනේ. හැබැයි කුසලයට අයිති නැහැ රූපය කියන එක. ඒ කියන්නේ කුසලයේ සිද්ධ කර ගැනීමේදී ඒ රූපය කුසලයේ ගේන්න රූපේ හේතුවක් උනේ නෑ. රූපේ තිබිලා නෙමෙයි ලෝභ දේශ මොහ. රූපේ තිබිලා නෙමෙයි අලෝභ දේශ මොහ. එතකොට රූපේ කියන එක හේතු ධර්මයක්. හේතු නොවන දෙයක්. ඒක කිසිම හේතුවක් බවට පත් උනේ නැහැ. ඒ වගේම අහේතුකයි. මේ හේතු නොවනවා වගේම හේතු වලට අයිති දෙයක්ුත් නෙමෙයි. මේ ලෝභ දේශ මොහ, ලෝභ දේශ මොහ ධර්මයන්ට අයිති දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම හේතු විප්‍රයුක්තයි. හේතු විප්‍රයුක්තයි. විප්‍රයුක්තයි කියලා කියන්නේ සංප්‍රයුක්තයි කියනවා එකට යෙදෙනවා කියන එක. විප්‍රයුක්තයි කියලා කියනවා එකට යෙදෙන්නේ නැහැ කියන එක. එතකොට හේතුත් නෙමෙයි හේතු මේකේ ඇත්තෙත් නැහැ. ඒ වගේම හේතු යෙදිලත් නැහැ මේකේ. රූපය කියන එකේ හේතු යෙදිලත් නැහැ. එතකොට රූපේ හේතු යෙදිලා නැත්තම් කොහොමද රුවන්වැලිසෑය දිහා බලාගෙන පින් කරන්නේ? කුසලයේ කියන එක කුසල හේතු ටිකක් නේ තියෙන්නේ. කුසල හේතුව රූපයත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ නැත්තම් එකට යෙදෙන්නේ නැත්තම් කොහොමද රුවන්වැලිසෑය දිහා බලාගෙන පින් කරන්නේ? එතකොට එකට යෙදෙන්නේ නැත්තම් කොහොමද කෙනෙක් දිහා බලාගෙන තරහ ඇති කරගන්නේ? එතකොට මෙතනදී මේ කතා කරන්නේ සම්පූර්ණම පිරිසුදු රූපස්කන්ධය පිළිබඳව. ඒ කියන්නේ රූපස්කන්ධයේ තියෙන ස්වභාවය තමයි නහේතුක බව. අහේතුක බව. හේතු විප්‍රයුක්ත බව. එතකොට මෙතන කතා කරන රූපස්කන්ධය කියලා කතා කරන මේ රූපය මොකද්ද? ඇහැ පැත්තෙන් අරගෙන කතා කරනවා නම් මේක අනාත්ම වර්ණ සතහන කියන තැන තමයි මේ හේතු යෙදෙන්නේ නැති තැනක් හැටියට මේ කතා කරන්නේ. වර්ණ සතහන ඇහැට පතිත වෙනකොට වර්ණ සතහන කියන එක කුසල හේතු ටික අරගෙන ආවේ නැහනේ.
වර්ණ සටහනෙන් අරගෙන ආවේ නැහැනේ අකුසල් ටික. ඒ ටික අනාත්ම විදියටම ඇහැට පතිත වුණා විතරයි. ඒ වගේම ඇහි තිබුණෙත් නැහැනේ කුසල හේතු. ඇහි තිබුණෙත් නැහැ අකුසල හේතු ටික. ඒ නිසා ඇහත් රූපය ආපු වර්ණ සටහනත් අයිති රූපේටමයි. එතකොට මේ දෙකම උපාදාය රූප සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින රූප ටික. එතකොට මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින මේ රූපය කවදාවත් හේතු මට්ටමක තිබුණේ නැහැ. ඒ වගේම ඒ රූපය පවතින තැනක හේතු විප්‍රයුක්තවයි තිබුණේ. හේතු විප්‍රයුක්තවයි කියන තැන අපිට ඒ දිහා බලාගෙන හොදක් කරන්න පුළුවන්කම තිබුණෙත් නැහැ. ඒ දිහා බලාගෙන නරකක් කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. එහෙනම් ඒකෙන් කියනවා ලොකු අර්ථයක්. අපි හොඳ සහ නරක කියලා දෙයක් කරනවා නම් නැතිනම් කුසලය සහ අකුසලය කියලා දෙයක් කරනවා නම් ඒක කවදාවත් කරන්නේ අපි රූපේ දිහා බලාගෙන නෙමෙයි. ඒක රූපයත් එක්ක යෙදිලා නැහැ. එහෙනම් ඒක කරන්නේ කොහේ දිහා බලාගෙනද? ඒක කරන්නේ සම්පූර්ණම තමන්ගේ මනෝවිඤ්ඤාණයේ පැත්ත දිහා බලාගෙන නැතිනම් තමන්ගේ මනස පැත්තෙන් උපදවන සංකල්පමය දෙයක් අනුව ගිහිල්ලා තමයි කුසලයේ හෝ අකුසලයේ හෝ සිද්ධ කරගන්නවා කියන දේ සිද්ධ කරන්නේ. තව විදිහකින් කියනවා නම් අනිවාර්යෙන් කුසලයේ හෝ අකුසලයේ සිද්ධ කරනවා නම් සිද්ධ කරන්නේ පංච උපාදානස්කන්ධයක් මත පංච උපාදානස්කන්ධයක් අනුගිය මට්ටමක. එතකොට උතනදී දැන් අපිට තීරණය කරගන්න පුළුවන් මොකද්ද ස්කන්ධ සහ මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කතා කරේ කියලා. ඇයි එහෙම කිව්වේ? ස්කන්ධ කියලා කියනකොට අපිට හම්බෙන්නේ මේ කතා කරන සතර මහා ධාතුව සහ උපාදාය රූප කියලා කතා කරන ටිකමනේ. උපාදානස්කන්ධයේ හැටියටත් හම්බෙන්නේ වෙන රූපයක් නෙමෙයිනේ ඔය රූපෙමනේ. එහෙනම් මේ දෙකේ වෙනස මොකද්ද? මේ දෙකේ තියෙන එකම වෙනසයිනේ. ඒ වෙනස තමයි සාසවා උපාදානීයා කියන එකෙන් උපාදානස්කන්ධය කතා කරනකොට ඒක නොකිය ස්කන්ධ ටික කතා කරනවා. සාසවා උපාදානීයා කියන වචන දෙක ස්කන්ධ ටිකෙන් උපාදානස්කන්ධයට කියනකොට මේ ස්කන්ධ හඳුන්වනවා සාසවා උපාදානීයා කියන වචන දෙක යොදන්නේ නැතුව. එතකොට එහෙනම් ඒකෙන් යොදන අර්ථය තමයි ආශ්‍රව යම් මනසක තියෙනවා නම් උපාදානයේ යම් මනසක තියෙනවා නම් ඒ මනසට පුළුවන් මේ රූපය ඇසුරු කරන තැනක් බවට පත් කරගන්න. ඒ නිසා ඒ කෙනාට රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එයාට රූපය සාසවයි. එයාට රූපය උපාදානීයයි. ඒ නිසා එයාට මේ රූපය උපාදානස්කන්ධ මට්ටමින්ම තමයි ඇසුරු වෙන්නේ. රූපය උපාදානස්කන්ධ මට්ටමින්ම තමයි ඇසුරු වෙන්නේ. එතකොට කෙනෙකු ළඟ මේ ආශ්‍රව බව නැත්තම් උපාදාන බව නැත්තම් එයාට රූපය ඇසුරු වෙන්නේ නැහැ. මේක බොහොම ගැඹුරු කතාවක් මේක කියන්නේ. ඒ කියන්නේ අපි රූපය කියන එක අරගෙන රූපය කියන එක වෙනමම අපි කතා කළා අනාත්ම මට්ටමින් ඇහැට ගැටෙන වර්ණ සටහනක් කියන තැනද. ඊට පස්සේ අපි සාසෝ උපාදානීය කියලා වචන දෙකක් කතා කරන්නේ. මම මෙහෙම කිව්වොත් ඔකට මම මතක් කරන උදාහරණය අපි ළඟ සීනි ටිකක් තිබුණොත් සීනි තියෙන අපිට අපි ඉදිරිපසින් තියෙන බෝතලේ සීනි බෝතලයක් කරගන්න පුළුවන්. සීනි අපි ළඟ තියෙනවා නම් අපි ඉස්සරහින් තියෙන බෝතලේ සීනි දාලා සීනි බෝතලයක් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ලෝකේ කවදාවත් අපි ළඟ සීනි කියලා දෙයක් නැත්තම් අපි ඉදිරිපසින් තියෙන බෝතලේ සීනි බෝතලයක් වෙයිද? ඒක කවදාවත් සීනි බෝතලයක් වෙන්නේ නැහැ. අපි ළඟ සීනි නැත්තම් ඒ ඉදිරිපසින් තියෙන බෝතලේ කවදාවත් සීනි බෝතලයක් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ සීනි නැහැ. අන්න ඒ වගේ තමයි උපාදානස්කන්ධය සහ ස්කන්ධයක් ගැන කතා කරන්නේ. උපාදානස්කන්ධය කියන එක තීරණය කළේ ආශ්‍රව සහිත මනසකින් ඇසුරු කරන කම නිසා මේ ස්කන්ධ ටිකම උපාදාන විදිහට උපාදානස්කන්ධයක් විදිහට හැදෙනවා. හැබැයි මේ ආශ්‍රව සහිත මනස උපදින් නැති කෙනෙකුට උපාදාන සහිත මනස ඇති වෙන්නේ නැති කෙනෙකුට ඒ කෙනාට මේ ස්කන්ධ ටික උපාදානස්කන්ධ ලෙස කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මයේ ස්කන්ධ ධර්මතා ටිකක්. එතකොට ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරපු බව විතරයි. ඒතකොට එතන දැකලා තියෙන ස්කන්ධ ටිකක්වත් ඇති බවට හම් වෙනව නෙමෙයි. ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන Nirodhe තමයි එතනින් ඇසුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක අනාශ්‍රවයි කියලා කියනවා. රූපේ මිදුන කෙනෙක් වෙලා තියෙනවා. ඇයි රූප Nirodhe සාක්ෂාත් කරපු නිසා.
රූප නිරෝධය සාක්ෂාත් නොකළොත් යම් කෙනෙක් හටගත්තු රූප ඉතුරු නැතුව නැති වෙන බව නොදැක්කොත් ඔන්න ඒ කෙනාට පේනවා අර රූපේ පිළිබඳව එයාගේ හිත දැස ගන්නවා. රූපේ පිළිබඳව එයාගේ හිත දැස ගන්නවා. ඇහැ පිළිබඳව එයාගේ හිත දැස ගන්නවා. එතකොට එයාට මොකද වෙන්නේ? හොඳ නරක පුද්ගලයෝ ලෝකේ අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් එයා ඇත්තටම මේ දෙන්නටම ඇහැට රූපේ ගැටෙන එක ඇතුලේ කෙලෙස් තිබුණේ නැහැ. රූපස්කන්ධය කියන තැන ඇත්තටම මේ දෙන්නට කෙලෙස් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ දෙන්නටම මේ එකම තැනකදීවත් ආශ්‍රව උපදිනකම තිබුණෙත් නැහැ. එහෙනම් ඊට පස්සේ මේ මත නැඹුරු වීම සහ නොවීම මත තමයි තීරණය උනේ උපාදානස්කන්ධයක් තියනවාද නිරෝධය සාක්ෂාත් කරනවාද කියන එක තීරණය උනේ මේ ස්කන්ධ ටික මතට නැවත නැඹුරු වීම සහ නැඹුරු නොවීම කියන දේ මත. කෙනෙක් නිරෝධය දකිනකොට ඒක නා මේ ස්කන්ධ ටික මතට නැඹුරු නොවි නිරෝධය අසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් ස්කන්ධ ටික මතටම නැවත උපාදාන වශයෙන් අල්ල ගන්නකොට අරක එයා උපාදානස්කන්ධ බවට පත් කරගෙන පරිහරණය කරන්නෙක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි උවන්වැලි සෑය කියලා කිව්වත් අම්මා තාත්තා කියලා කැමති වුණා ඒ කැමති වෙන්නේ මෙතනින් කොයි මට්ටමේද? මෙතනින් කැමති වෙන්නේ ඇහැට රූපයේ ගැටෙන මට්ටමේදීත් නෙමෙයි ඇහෙන් රූපය චක්කු විඥාණයෙන් දැනගන්න මට්ටමේදීත් නෙමෙයි අපි ආශ්‍රව මගින් උපාදාන මගින් ඇසුරු කරන මට්ටමේදී තමයි අපිට අම්මව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි ආදරණීය අම්මා හදාගන්න තැන අම්මට කැමති වෙනවා කියන තැන තමයි ලෝභ දේශ මොහ හේතු ටික එන්නේ. රුවන්වැලිසෑය පූජනීයයි කියලා හිතන තැන තමයි අලෝභ දේශ මොහ හේතු ටික තියෙන්නේ. ඒ ටික රූපෙටයි ටිකමක් තිබුණේ නැහැ. ඒ නිසා රූපය ගැන විස්තර කරනකොට කිව්වා සබ්බං රූපං න හේතු අ හේතුකං හේතු විප්‍රයුක්ත කියලා. රූපය ගැන විස්තර කරනවා නම් සියලුම රූපය න හේතු අ හේතුකං හේතු විප්‍රයුක්තයි. එහෙනම් හේතු සංප්‍රයුක්ත වෙන්න ඕනේ කොහෙටද? හේතු සංප්‍රයුක්ත වෙන්න ඕනේ හේතු යෙදෙන්න ඕනේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකට මිසක වෙනත් තැනක නෙවෙයි මේ හේතු ටික යෙදෙන්න ඕනේ. අර කියපු රූපස්කන්ධ මට්ටමේ යෙදෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඔන්න රූපේ පිළිබඳව අපිට එක ආකාරයකින් විස්තර කරනවා නම් සියලුම රූපය න හේතු හේතු නෙමේ අ හේතුකං අ හේතුක ධර්මයක්. ඒ වගේම සියලුම රූපේ හේතු විප්‍රයුක්තයි. කවදාවත් හේතු යෙදෙන්නේ නැහැ. ඒ නිසා හේතු පැත්තක් කතා කරනවා නම් ඔගොල්ලෝ දැනගන්න හේතු පැත්ත කතා කරන්නෙම රූපස්කන්ධ මට්ටමකින් නෙමේ රූප උපාදානස්කන්ධ මට්ටමකට ගිහිල්ලා. ඇත්තටම රූපය නොතිබෙන තැනක තමයි රූපය ගැන කතා කරන්නේ කියලා. අම්මා කියලා අම්මා ගැන කතා කරන්නේ ඇත්තටම වර්ණ සතහන පවතින තැනක නෙමෙයි. වර්ණ සතහන ඇහැට පතිත වෙලා ඇහැ වර්ණ සතහන පතිත කරගෙන මේ අන්‍යෝන්‍ය කෘත්‍ය වැය වුණු තැනක අපි හිතින් හිතලා සංකල්පමය වශයෙන් අපි දැනගත්ත අම්මව අපි අසුරු කරනවා. එතකොට අපි කැමති වෙන්නේ ඇත්තටම හටගෙන නිරුද්ධ වුණ රූපෙටද එහෙමත් නැත්නම් අපි කැමති වෙන්නේ අපි අපේ අම්මා කියන කමටද? අපි කැමති වෙන්නේ අම්මා කියන කමට මිසක හටගෙන නිරුද්ධ වුණ රූපයකට නෙමෙයි. අම්මා නොවන රූපයකට නෙමෙයි අපි කැමති වෙලා තියෙන්නේ. රූපේ හටගෙන නිරුද්ධ වෙන තැනක තමයි අම්මා කියන කම අපි දැනගෙන තියෙන්නේ. අපි ආස කළේ අම්මට මිසක රූපෙට නෙමෙයි. ඒ නිසා හේතු කවදාවත් යෙදිලා නැහැ දැන් රූපේ. එහෙනම් හේතු ටික යෙදිලා තියෙන්නේ රූපේ කියලා හිතාගෙන අපි අසුරු කරන නාම ධර්මතා ටිකේ හේතු ටික යෙදුණා මිසක කවදාවත් අර සතර මහා ධාතු රූපයට ගිහිල්ලා හේතු ටික හැප්පුණේ නැහැ. අපි අසුරු කරන්නේම සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලානේ කියන්නේ. සංකල්පමේ රාගය තමයි කෙනාගේ කාමය කියලා කියන්නේ. ඊට පස්සේ දැන් චක්කුද්ධිපටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඊට පස්සේ ඇස නිසා ඇස සහ රූපේ නිසා චක්කු විඥානය උපදිනවා තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි. ඒ වගේම මේ යමක් ස්පර්ශ වුණා නම් ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. ඒ වේදනාව නිසා යම් වේදේති තං සංජානාති හැඳිනීම ඇති වෙනවා. හඳුනනවා නම් යම් සංජානාති තං විතක්කේති විතර්කයේ උපදිනවා. යම් විතක්කේති තං පපංචේති ඒ ගැන ප්‍රපංච උපදිනවා. එතකොට
අපිට ඇහැට රූපයක් ගැටීම කියන දේ ඒ වගේම ඒ කෙරෙහි නැමුණු සිත පස්ස සම්පයුක්ත චක්කු විඥානය. ඒ කියන්නේ ඇසට රූපේ පතිත වුණාට පස්සේ ඒ කෙරෙහි නැඹුරු වුණ සිතට කියනවා අපි චක්කු විඥාන සිත කියලා. චක්කු විඥාන සිතෙන් දැනගන්නේ අර ඇහැට රූපය පතිත වුණ බව රූපයේ ගැටීම විතරමයි දැනගන්නේ. වෙන මොකක්වත් ඒකෙන් දැනගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒකෙන් අම්මද තාත්තද කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ගැන විස්තර කරනවා විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේදී ද්විපංච විඥාන සිත් ගැන විස්තර කරනකොට චක්කු විඥාන සෝත විඥාන ආදී සිත් ගැන විස්තර කරනකොට එතනදී විග්‍රහ කරනවා මේ සිතේ ලක්ෂණ ටික එතනදී පැහැදිලි කරනවා අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා අබිනිපාත මාත්‍රය හැරුණකොට ඇහැට මේ අබිනිපාතය කියන්නේ මේ පතිත වීම කියන වර්ණ සටහන ඇහැට ගැටීම හැරුණකොට වෙන කිසිම දෙයක් මේ සිතෙන් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අඩුම තරමේ ඊට පසු සිතෙන්වත් බෑ කියනවා. මනෝ ධාතු සිතෙන්වත් බෑ ඊට පස්සේ හටගන්නේ මනෝ ධාතු කියලා සිතක්. මනෝ ධාතු සිතෙන්වත් බෑ ඒක දැනගන්න. එතකොට එහෙනම් මෙතනදී රූපය දැනගත්තේ නෑ. මේ තමයි රූපය ගැන කතා කරන්න පුළුවන් උපරිම සීමාව. එතකොට ඒ රූපය කියන එක හේතු ගේන මට්ටමක කැමැති අකමැති බව හදාගන්න තැනක කිසිම විදියකින් තිබුණේ නැහැ. ඒකට කියනවා උපේක්ෂා සහගත මට්ටමක තමයි තිබුණේ. ඒ කියන්නේ චක්කු විඥානයේ උපේක්ෂා සහගතයි. ඒ සිත උපේක්ෂා සහගතයි. රූපය අසුර වෙන තැන තිබුණ සිතත් උපේක්ෂා සහගතයි. ඒක මේ හේතු සකස් කරන බවක තිබුණේ නැහැ. ඒ සිත විපාක සිතක්. ඊට පස්සේ හේතු සකස් කරගන්නවා නම් සකස් කරගන්නේ මේ තුන් දෙනාගේ එකතුවට ස්පර්ශයයි කිව්වා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා සංඥා දෙකක්. මේ වේදනා සංඥා දෙක අසුරු කරගෙන අපි විතර්කයක් පවත්නවා. මෙන්න මේ විතර්කය අනුව තමයි ප්‍රපංච හදාගන්නේ. විතර්කය කියලා කියන්නේ සංස්කාර ස්කන්ධයට. සංස්කාරය කියන්නේ රැස් කරගත්ත දේවල් අනුව හිතන කමට. එතකොට මේ විතර්කය අනුව ගියපු දේ අනුව තමයි අපි ප්‍රපංච උපදවගන්නේ. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් හඳින හැඟීම්. එතකොට මේ විතර්කය ගෙනල්ලා දෙන්නේ යම් විදිහකින්ද ඒ ගෙනල්ලා දෙන විතර්කයට අනුව අපි ප්‍රපංච උපදව ගන්නවා. ඒ දෙක කැමැති දෙයක්ද අකමැති දෙයක්ද කියලා අපි මේ විතර්කය අනුව තීරණය කරලා ඒ අනුව තෘෂ්ණා මාන දික්ටි වශයෙන් අපි කල්පනා කරනවා. එතකොට අර ධර්මයන්ගේ නිරෝධයක් යම් කිසි විදිහකින් නොපෙනුනොත් අනිවාර්යයෙන් මේක සත්පුද්ගල සංඥාව වශයෙන් අසුරු කරනවම තමයි. අන්න එතකොට හේතු ඇති වෙලා තියෙනවා. දැන් මේ හේතු ඇති වෙන මට්ටමට එනකොට අර ඇහැ වැය වෙලා නැද්ද? වැය වෙලා ඉවරයි. රූපේ වැය වෙලා නැද්ද? රූපේ වැය වෙලා ඉවරයි. චක්කු විඥාන සිත වැය වෙලා නැද්ද? චක්කු විඥාන සිත වැය වෙලා ඉවරයි. ඒකත් වැය වෙලා ඉවරලා මනෝ ධාතු සිතත් වැය වෙලා මනෝ විඥාන ධාතු සිතත් වැය වෙලා මේ ටික ඔක්කොම වැය වෙලා ඉවර වෙලා ආවර්ජන කරන ක්‍රියාසිට ටිකක් වැය වෙලා ඉවර වුණාට පස්සේ තමයි අපි හිතින් හිතලා ඔය විතර්ක කරලා දැනගන්නවා කියන දැනට එන්නේ. ඒකට මේ ධර්මතා ටික ඔක්කොම හටගෙන නිරුද්ධ වුණ තැනක තමයි දැන් අපි අම්මා කියලා ආදරෙන් ඇසුරු කරන තණ්හා කරන තැනට එන්නේ. එතකොට අපි තණ්හා කරලා තියෙන්නේ මේ නිරුද්ධ වුණ ධර්මතා ටිකක් පිළිබඳව ඇති හැටියට හිතාගෙනනේ අපි මේ තණ්හාව පවත්වලා තියෙන්නේ. කියන්නේ යථාර්ථයක් විදිහට ගත්තොත් අපි බොරුව මත තමයි මේ තණ්හාව කියන දේ පවත්වගෙන ආලේප කරගෙන යන්නේ. අන්න ඒ අර්ථය ගේන්නට ඕන නිසා තමයි සබ්බං රූපං න හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං කියන මේ කතාව කිව්වේ. සබ් සියලුම රූපය හේතු නෙමේ අහේතුක ධර්මයක්. ඒ වගේම හේතු විප්‍රයුක්ත ධර්මයක් කියන මේ ටික කිව්වේ මෙන්න මේ අර්ථය ගේන්නට අවශ්‍ය නිසා. එතකොට රූපය ගැන යම් විදිහකින් කතා කරනවා නම් මෙතනදී ඔබ වහන්සේලාට දැනෙන්නට ඕනේ රූපය කියන එක පිරිසුදුම මට්ටමක් මිසක කොයි වෙලාවකවත් හේතු යෙදිලා සසරට ඇදගෙන යන දෙයක් එහෙම නෙමෙයි රූපය කියලා කියන්නේ. සතර මහා ධාතුව කියලා කියන්නේ මේ උපාදාය රූපය කියලා කියන්නේ හේතු යෙදෙන දෙයක්. ඔබ වහන්සේලාට මතු භවයේ ප්‍රතිසන්දිය පිණිස පවතින දෙයක් එහෙම නෙමෙයි ඔය රූපය කියලා කියන්නේ. එතකොට හිතන්න එපා රූප තණ්හා කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද්ද රූප තණ්හා කියන්නේ එතකොට? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියනවා. එතකොට එතන කතා කරන රූප තණ්හාව කතා කරන්නේ මේ සතර මහා ධාතු රූපයට කරන තණ්හාව පිළිබඳව නෙමෙයි. අර ප්‍රිය ආස්වාද ජනක රූපයට කරන තණ්හාව ගැන තමයි එතනදී
කතා කරන්නේ. එතකොට අපි දැක්කනේ ආස්වාද ජනක රූපයයි පඨවි ධාතුවටවත් ආපෝ ධාතුවටවත් තේජෝ ධාතුවටවත් වායෝ ධාතුවටවත් වර්ණ ගන්ධ රස ඕජායකටවත් නෙමෙයි. ආස්වාද ජනක රූපයයි වෙන්නේ අර විතර්ක පැත්තෙන් උපද්දවන දෙයට මිසක ඒකයි අර මහා භූත රූපයකට නෙමෙයි. ඒ නිසා සසරේ අරගෙන යන්න හේතුුනේ අර සතර මහා ධාතුව නෙමෙයි. සසරේ අරගෙන යන්න හේතු වෙන්නේ සතර මහා ධාතු රූපේ මහා භූත රූපයයින් කියලා නොදන්නාකම නිසා හදාගත්ත අර විතර්ක මගින් උපද්දවන රූපයට. ඒ නිසා වහන්සේලාට ධර්මය අසුරු කරනකොට තැන් දෙකක් හම්බෙනවා රූපය ගැන කතා කරන්න. ඒ දෙක නිර්වුල් වෙන්නට ඕනේ. සමහර තැනක හම්බෙනවා රූපේ ප්‍රහාණය කරන්න කියලා. එතකොට අපිට ප්‍රහාණය කරන්න තියෙන දුක්ඛ සත්‍යද සමුදය සත්‍යද? ප්‍රහාණය කරන්න තියෙන සමුදය සත්‍යය. සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න ඕනේ නම් දැන් අපිට ප්‍රහාණය කළ යුතු රූපය කියන එක හම්බෙන්න ඕනේ දුක්ඛ සත්‍යයක් කතා කරන තැනින්ද සමුදය සත්‍ය කතා කරන්නේ. සමුදය සත්‍ය කතා කරන තැන. සමුදය සත්‍ය කියලා කතා කරන තැන කතා කරන්නේ අර සතර මහා ධාතු රූපේ කියන තැන සමුදය සත්‍යයෙන් කතා කරන්නේ. ඇහැට රූපේ ගැටෙන තැන සමුදය සත්‍යය දෙන්නේ නැහැ, නිරෝධ සත්‍යය දෙන්නේ නැහැ. එහෙනම් මේ සමුදය සත්‍යය දෙන්නේ අර කර්ම සකස් කරගන්න තැනදී. ඒ කියන්නේ අපි හිතෙන් හිතලා ආදරණීය අම්මා කියලා හදාගන්න රූපය තියෙනවානේ. ඒ රූපය ප්‍රහාණය කළ යුතුයි. එළියේ තියනවා කියලා හම්බෙන් බව තියෙනවානේ රූපය. අන්න ඒ තියෙන රූපය ප්‍රහාණය කළ යුතු රූපයක්. ඒ රූපය ප්‍රහාණය කරන්න බෑ. රූපය ඇත්තටම යථාභූත විදියට පවතින යථාර්ථයට හිත නොතිය. ඒ නිසා යම් කිසි විදියකින් දැක්කොත් මහා භූත රූපය සහ උපාදාය රූපය දැක්කොත් එයාට කෝපය අම්මා තාත්තා කියන බව නොහට ගන්න බවටපත් වෙයි. එතකොට එයා සමුදය සත්‍ය නූපදවන කෙනෙක් වෙලා. ඇයි? එයා දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ රූපයත් දුක්ඛ සත්‍ය තමයි. ඇහැ කියන තැන දුක්ඛ සත්‍ය, රූපේ කියන තැන දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා කතා කරන්නේ දුකයි කියන තැනින් නෙමෙයි. හේතු නිසා සකස් කරන නිසා තමයි මෙතන දුක්ඛ සත්‍යයට අයිති කියලා කියන්නේ. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් රහතන් වහන්සේටත් ওই දුක්ඛ සත්‍ය තියෙනව නේද කියලා. ඔව් රහතන් වහන්සේටත් මේ දුක්ඛ සත්‍ය තියෙනවා. රහතන් වහන්සේටත් මේ දුක්ඛ සත්‍ය තියෙනවා. මේ කියන්නේ අර දුකේ වේදනාව, දෝමනස්ය හදාගන්න තැන එහෙම නෙමෙයි. මේ කතා කරන්නේ දුක්ඛ ධර්මයේ පිළිබඳව. ස්කන්ධ දුක කියලා කියන්නේ. ස්කන්ධයන්ගේ පැවැත්වීම දුකක් කියනවානේ. රහතන් වහන්සේටත් ස්කන්ධ ටික පවත්වන්න වෙනවනේ. ඒකනේ සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ. එතකොට ස්කන්ධ උපදිශේෂයක් තියෙනවා නම් ඒ උපදිශේෂය නිසා එන දුක රහතන් වහන්සේට පවතිනවා. ඒ නිසා සත්‍යමකේදී ওই කාරණාව පැහැදිලි කරනවා. ඔන්න ඔය ස්කන්ධ මාත්‍රික දුක රහතන් වහන්සේට දුක්ඛ සත්‍ය කියන දේ එතන පවතිනවා කියලා. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන දේ පවතින්නේ ඔය දුක්ඛ සත්‍යයෙන් පවතින ඔන්න ඔය කොටස විතරයි. ඒ කියන්නේ ඇහැ හට ගන්නවා කියනකම, රූපය හට ගන්නවා කියනකම, චක්කු විඥානය හට ගන්නවා කියනකම ඔය ටික විතරයි, ඔය ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙනවා කියනකම විතරයි රහතන් වහන්සේට දුක්ඛ සත්‍ය කියලා කතා කරන්නේ. එතකොට සමුදය හා යෙදෙන තැන්වල දුක්ඛ සත්‍ය යෙදෙනවානේ. ඒ කියන්නේ දැන් මම ආදරණීය අම්මා කියලා කතා කරන තැන අම්මා කියලා හදන තැන තියෙන චිත්තචෛතසික ධර්මතා ටිකත් ඒ අසුරු කරන රූප උපාදානස්කන්ධයත් ඒකත් දුක්ඛ සත්‍යයට අයිති. හැබැයි ඒක සමුදය සත්‍යයට අයිති. ඒ දුක රහතන් වහන්සේට දුරුයි. ඒ දුක රහතන් වහන්සේට දුරු නිසා අම්මා ලෙඩවීම නිසා එන දුක රහතන් වහන්සේට එන්නේ නැහැ. දුව පුතා ලෙඩවීම නිසා එන දුක රහතන් වහන්සේට එන්නේ නැහැ. නෑදෑයිත මිත්‍රෝ නැතිවීම නිසා නැතිනම් මොනවා හරි කැමැති දේ වෙනස් වෙනකොට එන දුක රහතන් වහන්සේට එන්නේ නැහැ. ඇයි? කැමැති වෙන දේ දුව පුතා අම්මා තාත්තා මේ දේවල් රූපයේ දකින මෝඩකම නෑ රහතන් වහන්සේට. ඒ නිසා දුක උපදිනකම නැහැ. ඒ නිසා දැන් අපිට සියලුම රූප ගැන කතා කරනකොට එක විදිහකට කියනවා නම් න හේතු, ඒවා හේතු නෙමෙයි. අ හේතුකම්, ඒ වගේම හේතු වලට අයිති ධර්මයකුත් නෙමෙයි. ඒ වගේම හේතු විප්‍රයුක්තං, හේතු යෙදෙනවා නෙමෙයි. හේතු කොයි වෙලාවකවත් රූපේ යෙදිලා නැහැ. ඒ වගේම සප්පච්චය. සප්පච්චයන් කියලා කියන්නේ හේතුව කියන එක ප්‍රත්‍ය සහිතයි. අ හේතුකම් කිව්ව මිසක අපච්චයන් කිව්වේ නැහැ. හේතුව සහ ප්‍රත්‍ය කියන්නේ කාරණා දෙකක්.
හේතුවත් එක ප්‍රත්‍යක් විතරයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ හේතු ප්‍රත්‍ය කියලානේ කියන්නේ. හැබැයි හේතුව එක ප්‍රත්‍යක් විතරයි. සමහර ඒවා ප්‍රත්‍ය තියෙනවා හේතු නොවෙන්න පුළුවන් ඒක. සමහර වෙලාවට ප්‍රත්‍ය වෙන දේ හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍ය කියනකොට ඒ දේ පොදුයි. හැබැයි හේතු කියනකොට ඒ දේ පොදු නැහැ. නුග බීජයේ හේතු කරගෙන නුග ගහක් පැලවෙනවා. එතකොට නුග බීජයේ හේතු වුණා නුග ගහ නැමැති ඵලය හදන්න. එතකොට ඒ නුග ගහ හදන්න තව ධර්මයේ ප්‍රත්‍ය වුණා. මොනවද ප්‍රත්‍ය වුනේ? පස් දිය ගිනි සුලම් මේ ධර්මයේ ප්‍රත්‍ය වුණා. එතකොට මේ ප්‍රත්‍ය වුනේ හේතු විදිහට නෙමෙයි. ප්‍රත්‍ය විදිහටයි ප්‍රත්‍ය වුනේ. ඒ නිසා ඔය පස් ගිනි සුලම් කියන ඔය ටිකම හදනකොට පොල් ගහක් හිටේ පොල් බීජයක් හිටේ පොල් ගහක් හැදෙනවා. එතකොට ඒ ප්‍රත්‍ය සාධාරණ උනේ නෑ එකකට විතරක්. ප්‍රත්‍ය අසාධාරණයි. එකකට විතරක් සාධාරණ නොවන අසාධාරණයි ප්‍රත්‍ය. හේතුව සාධාරණයි. හේතුව එකකට විතරක් සාධාරණ ධර්මයක්. ප්‍රත්‍ය අසාධාරණයි. ප්‍රත්‍ය හැමෝටම එකසේ ප්‍රත්‍ය වෙන දෙයක්. ඒ වගේ රූපේ කියන එක හේතු නෙමෙයි කිව්වට හේතුන්ගෙන් හටගන්න නැති දෙයක් කියලා කිව්වට අහේතුක ධර්මයක් කිව්වට හේතුව ප්‍රත්‍යයෙන් තොරව හටගන්නවා කිව්වේ නැහැ. රූපේ කියන එක සප්පච්චය. ප්‍රත්‍ය සහිතව උපදින දෙයක්. රූපේ කියන එක ඒ නිසා සප්පච්චයන් කියලා කියනවා ප්‍රත්‍ය සහිතව උපදින දෙයක් හැටියට. රූපේ උපදින්නේ ප්‍රත්‍ය සහිතවමයි. ප්‍රත්‍ය රහිතව රූපේ උපදින්නේ නැහැ. අපිට ඉදිරියේදී රූපය ගැන කතා කරන හේතු ටික ගැන ප්‍රත්‍ය මොනවද කියන එක කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතනදී මම ඊට වඩා ගැඹුරට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සප්පච්චයන් කියන වචනේ විග්‍රහ කරගන්න මෙතනදී ප්‍රත්‍ය කියන දේ ප්‍රත්‍ය සහිතව තමයි උපදින්නේ. ඒ නිසා තමයි සංකතයි කියලා කියන්නේ. සංකතයි කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් කරන ලද කියන එක. අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ හේතු ප්‍රත්‍ය කියලා මේ දේවල් එකක් හැටියට තමයි අපි භාවිත කරන්නේ. නමුත් හේතුව ප්‍රත්‍ය ධර්මයන්ගේ එකක් විතරයි. සුවිසි ප්‍රත්‍යක් කතා කරන්නේ. ප්‍රත්‍ය 24ක් කතා කරනවා. ප්‍රත්‍ය 24න් තියෙන එක ප්‍රත්‍යක් තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. එතකොට සමහර වෙලාවට සමහර දේවල් හේතු නොවි ප්‍රත්‍ය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හේතුවක් නෙමෙයි. හැබැයි ප්‍රත්‍ය වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සියලුම රූපය සප්පච්චයන් ප්‍රත්‍ය සහිත ධර්මයක්. ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. ඒක අහේතුක වේදෙන්නේ මේ අප්‍රත්‍යක වේදෙන ධර්මයක් එහෙම නෙමෙයි. ඒ නිසා තමයි රූපය සංකත ධර්මයක් කියලා කියන්නේ. එතකොට පඨවි ධාතුව ප්‍රත්‍ය වෙනවා ආපෝ ධාතුවට. ආපෝ ධාතුව ප්‍රත්‍ය වෙනවා තේජෝ ධාතුවට. තේජෝ ධාතුව ප්‍රත්‍ය වෙනවා වායෝ ධාතුවට. පඨවි ආපෝ දෙක ප්‍රත්‍ය වෙනවා තේජෝ වායෝ ධාතු දෙකට. එතකොට පඨවි ආපෝ තේජෝ දෙක වායෝ ධාතුවට. මේ විදිහට එකක් එකකට දෙකක් එකකට තුනක් එකකට ඊට පස්සේ උණෝන්ට මේ විදිහට ප්‍රත්‍ය වෙන බව තියෙනවා. මේ විදිහට ප්‍රත්‍ය වෙන බව තියෙන නිසා දැන් පඨවි ධාතුව නිසා ආපෝ ධාතුව හට ගන්නව නෙමෙයි. හැබැයි එකිනෙකාට ප්‍රත්‍ය වෙන බව තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට රූපේ කියන එක සත්‍යත්‍ය ධර්මයක් විදිහට තමයි අපිට හම්බෙන්නේ. එතකොට ඒ තැනට අදාළව අපිට ප්‍රත්‍ය වෙනම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මම පස්සේ ප්‍රත්‍ය කතා කරන්නම් කියලා කිව්වේ. ඒ කියන්නේ දැන් ඇහැ කියන තැන අපි ගත්තොත් ප්‍රසාද රූපය කතා කරන්න ගත්තාම ප්‍රසාද රූපයට ප්‍රත්‍ය වෙන ධර්මය වෙනම කතා කරනවා. එතකොට අපි ඒකෙදි කතා කරනවා විද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බත් ලක්ෂණ නොදකීම ආදී බොහෝ කර්ම කාරණා කතා කරනවා. රූපය ගැන කතා කරනකොටත් ඒකෙදි අපි මේ විදිහට කතා කරනවා. ඒ නිසා ඒ තැනට අදාළව අපිට ප්‍රත්‍ය ධර්මයන් වෙන වෙනම කතා කරන්න පුළුවන්කම තියෙනවා කොහොමද ප්‍රත්‍ය සපයන්නේ කියන එක. ඒකට මෙතනදී වචනාර්ථය ගන්න රූපය කියන එක සප්පච්චේ ධර්මයක්. ප්‍රත්‍ය සහිතව උපදින දෙයක් මිසක හේතුක අප්‍රත්‍ය වේදන දෙයක් නෙමෙයි. ප්‍රත්‍ය සහිතව උපදින නිසා තමයි රූපේට සංකතයි කියලා කියන්නේ. සංකත ධර්මයක් කියලා රූපේ විග්‍රහ කරන්නේ. එතකොට
ඊළඟ වචනේ හා සංගදිව යෙදෙනවා ඒ නිසා සංකතං කියලා. සප්පච්චයන් සංකතං.